යේසුස් වහන්සේගේ නාමයෙන් ඊටම ආදරෙන් පිළිගන්නවා. අපි හැම කෙනෙක්ම නැගිටලා අද දවසේ දෙවියන් වහන්සේට බාර කරලා මේ කාලය බාර කරලා අපි උන්වහන්සේට යාඥා කරමු. හලෙලූයා. ස්තුති වේවා ජීවමාන බලවන්ත දෙව් පියාණනේ, ඔබ වහන්සේටම ගෞරවයද මහිමයද වේවා. ඔබ වහන්සේ අපේ උතුම් එකම ජීවමාන බලවන්ත දෙවියන් වහන්සේ නිසා ස්වාමිනේ, ඔබ වහන්සේ අපට මඟ පෙන්වමින් ඔබ වහන්සේ අපේ ඉදිරියට ගෙන යන අපේ එකම රක්ෂස්ථානය, අපේ එකම බලකොටු, අපේ එකම ජීවමාන දෙවියන් වහන්සේ නිසා අපි මේ උදෑසන ඔබ වහන්සේව නමදිනවා. අපි මේ උදෑසන ඔබ වහන්සේගේ නාමය ගෞරවයට මහිමයට පත් කරනවා. ස්වාමිනී, ඔබ වහන්සේ අපේ එකම උතුම් දෙවියන් වහන්සේ මේ ඉරුදින දවසේ මේ උදෑසන ස්වාමිනේ එකම කණ්ඩායමක් හැටියට, එකම දරු කැලක් හැටියට අපි ඔබ වහන්සේගේ පාද පාමුලට එනවා. ස්වාමිනේ, ඔබ වහන්සේ අපි හැම කෙනෙක්ම බාරගත මැනව මේ උදෑසන මොන කම්කටොළු, මොන බාධා, ස්වාමිනේ මොන ආකාරයේ තැන්වලින් අපි යමින් සිටියත් ඔබ වහන්සේ අද දවසේ මේ උදෑසන අපි එක්කෙනාව නිදහස් කරලා අලුත් ස්පර්ශයක් ඇතුව, ස්වාමිනේ නිදහසක් ඇතුව අද දවසේ ඔබ වහන්සේ අපිව සූදානම්ම ඔබ වහන්සේගේ වචනයට, මේ නමස්කාරයට සූදානම් කරලා මේ උදෑසන අපිව සකසන්නයි කියලා අපි ඔබ වහන්සේගෙන් අද සිටිනවා. ස්වාමිනේ, මේ උදෑසන අපි සියලු දේ බාර කරනවා. පියාණනේ, ඔබ වහන්සේගේ ඒ ආලේපය ස්පර්ශය දැනෙන පිණිස, ඒ ගලාගෙන යන පිණිස අපේ ජීවිත මේ උදෑසන නිදහස් කරන මැනව අපි මුළුමනින්ම බාරමින් කැප වෙනවා. හැම දෙම බාර කරනවා. නාසරිති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්. හලෙලූයා. ස්තුති ස්වාමිනේ ඔබ වහන්සේට. No si tu le se o baba baba kisi dadani manavela o be hadin dalala veda kisi me kutule adare nahi veda kisi me kutule adare nahi
පමණයි අපේ ළඟ ඉන්දියාව දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ පමණයි අපේ වේදනාවේදී, අපේ දුකේදී, අපේ කරදරේදී ඔබ වහන්සේ පමණයි අපේ සමග සිටියේ ස්වාමිනී. හලෙලූයා හලෙලූයා. යේසුගේ ඔබ වහන්සේ පමණයි අප සමග සිටියා වූ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ පමණයි අපි සමග සිටියා වූ දෙවියන් වහන්සේ. යේසුනේ ඔබ වහන්සේ පමණයි ඉදිරියේදී අපි හැම කෙනෙක් සමගම සිටින්න යන්නේ ස්වාමිනී. ඒ ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඒ නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා කියනවා. ඒ ගැන අපි ඔබ වහන්සේට ගෞරවය මහිමය වේවා කියනවා ස්වාමිනී. ඔබ වහන්සේ අප සමග සිටින ස්වාමිනී අපේ ජීවිතේ තනි වූ වෙලාවේදී, අපේ දුක් කරදරේදී, ස්වාමිනී අපේ වේදනාවේදී ඔබ වහන්සේ පමණමයි අප සමග සිටියේ ස්වාමිනී. ඒ ගැන අපි ඔබ වහන්සේට අනේක වාරයක් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. හලෙලූයා හලෙලූයා. ඔබ වහන්සේ අපේ පමණයි බලවන්ත ස්වාමිනී. දෙවියන් වහන්සේ. අප සමග සිටි ඔබ වහන්සේ පමණයි අපේ එකම තනන් වහන්සේ ස්වාමිනී. හලෙලූයා ස්වාමිනී. ප්‍රශංසා වේවා. ස්තුති සුදු ස්වාමිනී. Simirama Samire Obe Shri Mukaye Samide Obe Preme Mulu Lovata Vada Agane Samide Obe Preme Mulu Lovata Vada Agane Siminama Samide Obe Shri Mukaye
ස්වාමිනී ඔබ වහන්සේගේ ප්‍රේමය අපි ගෞරවය ස්වාමිනී මහිමය පුද කරනවා ප්‍රශංසා වේවා ස්වාමී. ස්තුතියි හලෙලූයා ස්වාමිනී. ප්‍රශංසා වේවා. හලෙලූයා හලෙලූයා සුදු ස්වාමිනී මගේ සිත කැළඹුණු වේලෙහිදී අනේ ඔව් ස්වාමිනී එසේ ඔබ වහන්සේ නිදහස් කරා අනේ ඔව් ස්වාමිනී අපි අවංකව කියනවා ඔබ වහන්සේට එසේ ස්වාමිනී මගේ සිත කැළඹුණු වේලෙහිදී සුදාත්මයනි ස්වාමිනී ඔබ වහන්සේම පිහිට වෙන්න මේ මොහොතේ ක්‍රියා කරන්න සුදාත්මයනි අපට ඔබ වහන්සේගේ සමය බලය ලබා දෙන මේ උදෑසන හලෙලූයා ප්‍රිය සහෝදරයා සහෝදරිය වර්තමානයේ අප යොමු වී ඇති අරමුණු බලාපොරොත්තු වෙත මේ හැල්මේ දිව යන ගමන මදකට නතර කොට මොහොතක් සිතා බලමු. ක්‍රිස්තුස් වහන්සේ සැබවින්ම උන්වහන්සේගේ ජීවිතය දෙමින් අප වෙනුවෙන් කැප වූයේ අද අප මේ දිව යන අරමුණු බලාපොරොත්තු ළඟා කර ගැනීම උදෙසාද. දේව වචනේ යෙසායා 53 වන පරිච්ඡේදයේ 4 වෙනි සහ 5 වෙනි පදයන්හි මෙසේ සඳහන් වේ. සැබවින්ම උන්වහන්සේ උසුලා ගත්තේ අපේ දුක්ය. දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන් වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතමුව. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණුණේය. උන්වහන්සේගේ පහරවලින්
අපට සුවය ලැබී තිබේ. දේව වචනයට ස්තුතියි. දෙවියන් වහන්සේ ජීවමාන උතුම් වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ අපව ස්පර්ශ කරනකොට අපි උන්වහන්සේගේ නාමය ගැන කියනකොටත් අපට ඒක දැනෙනවා. මොකද උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ නිසා. අද දවසේදී මම කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේගේ දිවැසිවරයෙකුට උන්වහන්සේගේ දරුවෙකුට දුන්නා වූ පණිවිඩයක් ගැන. මේක ඇත්තටම දිවැසිවරිය මලාකි පොතෙන් තමයි මම ඔබට අද දවසේදී මේ පණිවිඩය බෙදා ගන්න යන්නේ. ඉතින් මේ විශාල පොතක් නෙමේ පරිච්ඡේද 4කින් යුතු පොතක්. නමුත් මේ පරිච්ඡේද 4 තුල දෙවියන් වහන්සේගේ චෝදනා 7ක් තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේ පරණ ගිවිසුමදී අපි දකින දේ තමයි දෙවියන් වහන්සේ තම දිවැසිවරුන්ට එහෙම නැත්නම් ප්‍රොපේතවරුන්ට අනාගත වක්තරුන්ට දුන්නා වචනය ඔවුන් ඉදිරිපත් කරපු ආකාරය අපි දන්නා දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේදී ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව වෙනස් අලුත් ගිවිසුමට වඩා පරණ ගිවිසුම තුල දෙවියන් වහන්සේ උන්වහන්සේ තෝරා ගනු ලැබූ දිවැසිවරුන්ට ප්‍රොපේතවරුන්ට අනාගත වක්තෘවරුන්ගේ මුඛය තුල කිව යුතු වචනය තැබුවා. දෙවියන් වහන්සේගෙන්ම ලැබුණු වචනය දෙවියන් වහන්සේ මෙසේ කියනසේක කියලා ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා. උන්වහන්සේ ඔවුන් තුලට ආවා. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ ක්‍රියාව සිද්ධ කෙරුවා. ඔවුන්ගෙන් ඉවත් වෙලා උන්වහන්සේ ගියා. නමුත් අපි දකිනවා අලුත් ගිවිසුම තුල උන්වහන්සේගේ දිවැසිවැකි ප්‍රකාශ කිරීම ඒ ආකාරව අපට දකින්න ලැබෙන්නේ නැහැ. අපි දන්නවා දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ දැන් අපි හැමෝ තුලම ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තා වූ ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවය ලැබුවා වූ නැවත උත්පාදනය ලැබුවා වූ හැම කෙනෙක් තුලම ශුද්ධාත්මයන් වහන්සේ වැඩ වාසය කරනවා. ඔබ ක්‍රිස්තුස් වහන්සේට ඔබේ ජීවිතයට ආරාධනා කරපු දවසේ පටන් ඔබේ පාපයට උන්වහන්සේගෙන් සමාව ඉල්ලගෙන උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න ඔබ තීරණය කරපු දවසේ පටන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබත් එක්ක ක්‍රියා කරනවා. ඉතින් ඔබට කතා කරන ආකාරය වෙනස්. අපේ ගොඩක් වෙලාවට මේ දිවැසි වාක්‍ය කියන දේ අද දවසේදී මේ කාලයේදී මේ වකවානුවේදී අපි හරි සුළු කොට සිතන දෙයක් බවට පත් වෙලා තිබෙනවා. මිනිස්සෙකුට දෙවියන් වහන්සේගෙන් පණිවිඩයක් ලැබුණා කියන එක ලැබෙන්න ආශාවෙන් ඉන්නේ Tamanගේ පුද්ගලික ජීවිතවල ඔවුන්ගේ සඵලත්වය එහෙම නැත්නම් ඔවුන්ට ලැබෙන දේ ගැන බලාපොරොත්තුව ඔවුන්ගේ ලෞකික ජීවිතයට ලැබෙන වාසීන් ගැන ඒ බලාපොරොත්තු ඇර ඔවුන්ට එතනින් එහාට වෙන බලාපොරොත්තුවක් නැහැ. හැබැයි අපි දන්නවා පරණ ගිවිසුම තුල දෙවියන් වහන්සේගේ වචනේ පුරාවටම අලුත් ගිවිසුම තුලත් දෙවියන් වහන්සේගේ වචනය කියන එක දිවැසිවැකි කියන එක අනාවැකි කියන එක මිනිස්යාගේ ජීවිතය පරිවර්තනය වෙන තැනක්. එහෙම නැත්නම් මිනිස්යාගේ ඇතුළාන්තය වෙනස් වෙන තැනක් බවට පත් වෙලා තිබුණා. අදත් අපේ ජීවිතේ උන්වහන්සේගෙන් ලබන දේ උන්වහන්සේගෙන් ලැබෙන පණිවිඩය උන්වහන්සේ අපට එළිදරව් කරන දේ අපේ ඇතුළාන්තය වෙනස් වෙන දෙයක්ද? එහෙම නැත්නම් අපේ බලාපොරොත්තුව ඔයාට අද දවසේදී රට යන්න පුළුවන්. හෙට දවසේදී ඔයාට මෙච්චර මුදලක් ලැබෙන්න යනවා. අරකයි මේකයි කියන සඵලත්වයේ බලාපොරොත්තුවද දෙවියන් වහන්සේගෙන් ලැබෙන අපට පණිවිඩය. හැබැයි දේව වචනේ ඊට වඩා වෙනස්. උන්වහන්සේ මේ මලාකි කියන දිවැසිවරයව පාවිච්චි කෙරුවා දෙවියන් වහන්සේගෙන් ලැබෙන පණිවිඩය උන්වහන්සේගේ ජනතාවට sannivedanaya කරන්න. මේ sannivedanaya කරන්න මේ මලාකි පොත තුල දෙවියන් වහන්සේ මේ දේව ජනතාවට චෝදනා 7ක් ඉදිරිපත් කරනවා. ඒක ඉතාමත් භයානකයි. අපි ලබන්න ඕන දේ තමයි දෙවියන් වහන්සේගෙන් පණිවිඩයක් ලැබෙනවා නම් ඒක මගේ ඇතුළාන්තයට වදින දෙයක්ද? මගේ ආත්මය නිදහස් වෙන දෙයක්ද? මට මේකෙන් මගේ ලෞකික දේවල් සඵලත්වයට පත් කරගන්න පුළුවන්. නමුත් ඊට වඩා මට මගේ ජීවිතය වෙනස් කරගන්න, මගේ වරදක්
මට කියලා දෙන දෙයක්ද මේ වරද මට වුණාම කවුරුත් කැමති නෑ දෙවියන් වහන්සේගෙන් පණිවිඩයක් ඔයාට තියෙනවා ඔයාගේ ජීවිතේ මේ වගේ ඇදතැන් තියෙනවා ඒව හදාගන්න මේ වගේ දේවල් තියෙනවා ඒව හදාගන්න කියනවාට අපි කවුරුත් කැමති නෑ අපි ආස දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තුවක් ඒක අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන දෙයක් හැබැයි දෙවියන් වහන්සේ වැනි බලාපොරොත්තු අපිට දෙනවා හැබැයි උන්වහන්සේ අපව නිකම් පාවෙන ලෝකික ජීවත් කරවන්න උන්වහන්සේ කැමති නෑ අපි ගැඹුරට අපේ ජීවිතය ගැන සිතන්න තියෙනවා අපේ අධ්‍යාත්මික ජීවිතය ගැන අපි ගොඩනගා ගන්න තියෙනවා. ඒක වර්ධනය කර ගන්න තියෙනවා. ඒ තුල ඉස්සරහට යන්න තියෙනවා. ඒක නිසා තමයි උන්වහන්සේ අපට කතා කරන්නේ. දැන් අපි බලමු අද දවසේදී මේ මලාකි පොත තුලින් මේ දිවැසි වැකි තුලින් දෙවියන් වහන්සේ මොනවාද මේ මිනිස්යන් සමග දේව ජනතාවට දෙවියන් වහන්සේ තෝරගත්ත ජනතාවට චෝදනා කරන චෝදනාවල් අද දවසේදී ඒක අපටත් අපේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන්. අපි කොහෙද එතනදී වැරදිලා තියෙන්නේ? ඒක අපේ හදාගන්න පුළුවන්. මොකද මේ වචනය අදටත් හෙටටත් උන්වහන්සේ අනාදියේ ඉදිරියටත් උන්වහන්සේගේ වචනේ එයාකාරමයි. ඒකේ අපේ ජීවිතේ වෙනසක් ඇති කරගන්න එක උන්වහන්සේගේ බලාපොරොත්තු. අපි දන්නවා මේ මලාකි පොතට එනකොට ඊශ්‍රායල් ජනතාව වහල් කමෙන් මිදිලා අවුරුදු 100ක් විතර කල් ගත වෙලා ඉදිරියට ඇවිත් තිබෙනවා. නමුත් ඔවුන්ගේ මේ සෙනඟට තිබුණා වූ ඔවුන්ගේ වහල් භාවය නිසා ඔවුන් පීඩා විඳලා වෙහෙසටපත් වෙලා ඔවුන් මේ ගමන දැන් මේ ගමන් කරමින් සිටින්නේ. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ජනතාව අතර සංවාදයක් දැන් කරනවා. ඒ සංවාදයට පාවිච්චි කරපු කෙනා තමයි මේ මලාකිතුමන් මේ දිවැසිවරයා. දිවැසිවරයාව පාවිච්චි කෙරුවා දෙවියන් වහන්සේ කියන දේ මිනිස්යාට sannivedanaya කරන්න. ඉතින් දෙවියන් වහන්සේ කියන දේ මලාකිතුමන් මේ දිවැසිවරයා මිනිස්යන්ට ප්‍රකාශ කෙරුවා. ඒ ප්‍රකාශ කරනකොට මිනිස්යනුත් යම් දේවල් ප්‍රකාශ කෙරුවා. එවැනි සංවාදයක් ගැන තමයි මේ දේව වචනේ තිබෙන්නේ. අපි දන්නවා දෙවියන් වහන්සේ විසින් නගන්නා වූ චෝදනාවන් හා උන්වහන්සේගේ ජනතාවට ප්‍රශ්න කිරීම. එතකොට මේ මැදිහත්කාරකමට මේ තෝරගත්ත දිවැසිවරයා ඔහුගේ කාර්යභාරය හරියට අකුරට ඉෂ්ට කරනු ලැබුවා. අදත් දෙවියන් වහන්සේ අපව සමහරක් අවස්ථාවල තබා තිබෙනවා මිනිස්යානුත් අතර දෙවියන් වහන්සේත් අතර අපට sannivedakek වෙන්න. අපි සමහරක් වෙලාවට ඒ ගැන වද වෙන්නේ අපි හිතන්නේ. නමුත් දෙවියන් වහන්සේ අපිව පාවිච්චි කරනවා අපි ඒ වෙලාවට කීකරු වීම උන්වහන්සේට ගෞරවය කිරීම අපිට ලැබෙන උතුම් වූ දෙයක්. ඉතින් මෙතන අපි බලමු පළවෙනි චෝදනාව මොකක්ද කියලා. පළවෙනි පරිච්ඡේදයේ දෙවැනි පදේ කියනවා මම නුඹලාට ප්‍රේම කරමි ස්වාමින් වහන්සේ කියනසේක. එහෙත් ඔබ වහන්සේ අපට ප්‍රේම කළේ කුමකින්දයි නුඹලා අසන්නේ වූය. දැන් දෙවියන් වහන්සේ කියනවා ඊටමත් කරුණා බරතව උන්වහන්සේ කියනවා මම ඕගලන්ට ප්‍රේම කෙරුවා. හැබැයි මේ මිනිස්යන් දෙවියන් වහන්සේ විසින් තෝරගත් ජනතාව ආපස්සට හැරිලා අහනවා ස්වාමීන් වහන්සේ කොයි වෙලේද අපට ප්‍රේම කෙරුවේ? මේක ඊටමත් කනගාටුදායක දෙයක්. මොකද යේසුස් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මුළු ආදරෙන් උන්වහන්සේගේ ප්‍රේමෙන් මිනිස්යාට ප්‍රේම කෙරුවා. අපි දන්නවා ඒ පාලු කර ගමනේදී දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන් පීඩා විඳිනකොට වහල් කමෙන් පීඩා විඳිනකොට මෝසෙස් කියන පුද්ගලයාව දෙවියන් වහන්සේ තෝරගෙන උන්වහන්සේ ඒ පාලු කරේ ඉඳලා ඒ වහල් කමේ ඉඳලා ගලවලා උන්වහන්සේ පොරොන්දු දේශයක් කරා එක එක්කෙනාගේ නායක යටතේ ඉදිරියට ගෙන ආපු බව අපි දන්නවා. අවසානයේදී යොෂුවා ඒ ජයග්‍රහණය ලබාගෙන ඒ පොරොන්දු දේශය උරුම කරගත්තා. ඉතින් මේ වෙලාවේදී ඔවුන්ට උන්වහන්සේ එක අවස්ථාවක රතුමුද දෙබෑ කෙරුවා. එක අවස්ථාවක අහසින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය දීලා ඔවුන්ට මන්නා වටුව දීලා ඔවුන්ගේ බඩකට පිරෙව්වා. නොයෙකුත් ආශිර්වාද එක අවස්ථාවක ඔවුන්ට බොන්න වතුර තිබුණේ නැහැ. පර්වතයකට කතා කරලා දෙවියන් වහන්සේ වතුර දුන්නා. මේ වගේ බොහෝ දේවල් දෙවියන් වහන්සේ කරමින් උන්වහන්සේගේ ජනතාව ඉදිරියට ගෙනාවා. හැබැයි ආපස්සට පෙරලා ඕන් අහනවා දෙවියන් වහන්සේගෙන් දෙවියන් වහන්සේ කියන මම ඔයගලන්ට ප්‍රේම කෙරුවා. ප්‍රේම කරනවා. හැබැයි ඕන් නැවත අහනවා
ස්වාමිනිය ඔබ වහන්සේ අපට ප්‍රේම කෙරුවේ කවදද? කොහොමද අපට ප්‍රේම කෙරුවේ? කුමකින්ද ප්‍රේම කෙරුවේ? අද අපි මේ වගේ ප්‍රශ්න උන්වහන්සේගෙන් අසන්නේ නැද්ද? අපට ප්‍රශ්න කරදර එනකොට, අපට පීඩාවල් එනකොට අපි දෙවියන් වහන්සේ ඉදිරියේදී නගන්නේ නැද්ද ප්‍රශ්න? අපිට ස්වාමින් වහන්සේ ආදරය කියලා පෙන්නකොට උන්වහන්සේගේ මුළු ජීවිතේම අප වෙනුවෙන් පූජාවක් කරලා අපට ගැලවීම කියන යහපත් දේ දීලා මිදීම ලබා දීලා තියෙද්දී අපි ස්වාමින් වහන්සේට කියනවා ස්වාමින් වහන්සේ මට ආදරේ නැහැ. මට මේ ප්‍රශ්න තුලින් යන්න දෙනවා. ඒ ප්‍රශ්න තුලින් යන්න දෙනවා. මාව තනි කරනවා. මට කිසි දෙයක් මගේ ජීවිතේට සාර්ථක කරන්නේ නැහැ. ඔබ වහන්සේ මට ආදරය කරන්නේ නැහැ. අපි අහලා නැද්ද මේ වගේ ප්‍රශ්න? දෙවියන් වහන්සේ කියනවා මේ ජනතාවට ඔබ අහනවා මගෙන් කුමකින් ඔබ වහන්සේ අපට ප්‍රේම කරේ කුමකින්දයි නුඹලා අසන්නේ වූ. ඊට පස්සේ උන්වහන්සේ යම් දේවල් ප්‍රකාශ කරන මේ ඒසෙව්ගේ ඒදොම් රාජ්‍ය ගැන. ඔබ දිහා පොතේ මේ කතහන්දරේ මේ ඊට පස්සේ තියෙන ඔබට කියවුවොත් මේ කොටස කියවුවොත් මෙතන කතා කරන්නේ යාකොබ් සහ ඒසෙව් ගැන. මෙතන ඒසෙව් අපි දන්න ඊසාක්ට පුතු දෙන්නෙක් හිටියා. යාකොබ් ඒසෙව් කියන පුත්‍රයන් දෙන්න. හැබැයි දෙවියන් වහන්සේගේ පැවැත්ම උන්වහන්සේගේ ඒ ඉදිරියට යාම ගෙන ගියේ යාකොබ් තුලින්. ඒසෙව් දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කෙරුවා. ඔහු හිතුවා ඔහු රාජ්‍යයක් හදාගත්ත ඒදොම් කියන රාජ්‍ය. එතන ඒ රාජ්‍ය තුල ඉතාමත් බලවත් පවුරක් තිබුණා. ඉතින් ඔහු උඩඟු වුණා මේ ඔහුට ලැබිලා තියෙන ආරක්ෂාව ගැන. හැබැයි දෙවියන් වහන්සේක ඔහුගේ උඩඟුකම නිසා ඒක විනාශ වෙන්න සැලසුවා. එතකොට දෙවියන් වහන්සේ මතක් කරලා තියෙන ඔබ යාකොබ්ගෙන් පැවතගෙන එන ජාතියක්. එතකොට මම එතනදී ඔබ ආරක්ෂා කෙරුවේ නැද්ද? ඔබට ප්‍රේම කෙරුවේ නැද්ද? මේ වගේ ප්‍රශ්න නගමින් දෙවියන් වහන්සේ මේ සංවාදය තුල ගෙන යනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, අපේ ජීවිතේ අපි සමහරක් වෙලාවට උන්වහන්සේට නගන එක චෝදනාවක් තමයි දෙවියන් වහන්සේ මට ආදරේ නැහැ. අරයට ආදරය කරනවා, මෙයාට ආදරය කරනවා, හැමදේම දෙනවා. ඔබ හිතන්න පුළුවන්, මම හිතන්න පුළුවන් මේ දෙවියන් වහන්සේ අපට හැමදේම මේ ලෞකික දේ දීම තුලින් තමයි උන්වහන්සේ අපට ආදරය කරන්න කියලා. ඒ අපේ ආදරය නේද? අපි ගොඩක් වෙලාවට අපේ දරුවෝ විශේෂයෙන් හිතන්නේ දෙමව්පියෝ ඒගොල්ලන්ට දුන්නොත් විතරයි ඒගොල්ලන්ට ආදරය කරන්න කියලා. නේද? ඔයගොල්ලන් දන්නවනේ දෙමව්පියෝ මෙතන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන් හිතන්නේ මගේ දෙමව්පියෝ මට දෙනවා නම් එයා මට ගොඩාක් ආදරේ කියලා. හැබැයි අපි සමහරක් නීති රෙකොලාසි දානකොට, අපි සමහරක් දේවල් ඒගොල්ලන්ට ඉදිරිපත් කරනකොට ඒගොල්ලන් අපිට කියනවා තාත්තා ආදරේ නැහැ, අම්මා ආදරේ නැහැ. මේගොල්ලන් මට වෙනස්කම් කරනවා. ඒ වගේ චෝදනා ඉදිරිපත් වෙන්නේ නැද්ද? අන්න ඒ වගේ තත්වයක් තමයි මෙතන තිබුණේ. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට ආදරය කෙරුවා. ආදරය කෙරුවා වගේම වරදට දඬුවම් කෙරුවා. අපි මතක තියාගන්න ඕන දේ තමයි දෙවියන් වහන්සේ අපට ආදරය කරනවා වගේම උන්වහන්සේගේ ආදරය අධිකකම නිසා අපි වරද කරනවට උන්වහන්සේ කැමති නැහැ. වරද කරලා උන්වහන්සේගෙන් ඈත් වෙනවට උන්වහන්සේ කොහෙත්ම කැමති නැහැ. අපි බැලුවොත් එහෙම මේ පරණ ගිවිසුම පුරාවටම දෙවියන් වහන්සේ මිනිසුන්ට උන්වහන්සේගේ ජනතාවට ආදරය කෙරුවා, ඔවුන්ට ආශිර්වාද කෙරුවා. නැවත ඔවුන් මොකද කෙරුවේ? ඔවුන්ගේ පරණ පාපවලට ගියා. පරණ පුරුදු වලට ගියා. දෙවියන් වහන්සේව අමතක කෙරුවා. නැවත දෙවියන් වහන්සේ ඔවුන්ට දඬුවමක් තුලින් යන්න ඉඩ හැරලා දෙවියන් වහන්සේ ඔවුන්ට පෙන්වා දුන්න ඔවුන්ගේ වැරද. ඒ වලට සමාව දීගෙන නැවත දෙවියන් වහන්සේ ගාවට ආවා. දෙවියන් වහන්සේ නැවත සමාව දීලා ඔවුන්ව මෙහෙවනකොට නැවත ඔවුන් පාපයට නැඹුරු වුණා. මේ වගේ තමයි ඔවුන්ගේ ජීවිතය ගෙනාවේ. ඉතින් ඒ වැරද කරන වෙලාවට දෙවියන් වහන්සේ දඬුවම් දුන්නා. සමහරක් අවස්ථාවල වහල්කමට යන්න ඉඩ හැරියා. අදත් අපේ ජීවිතේ අපි වැරදි කරනකොට දෙවියන් වහන්සේ සමහරක් දඬුවම් වලින් අපට යන්න ඉඩ හැරලා තියෙනවා. ඒක ආශිර්වාදයක් කියලා හිතන්න. නැත්තම් මොකද වෙන්නේ? අපි හිතන්නේ මේක අනුග්‍රහය කාලය. ඔව් අනුග්‍රහය කාලය. පරණ ගිවිසුමේ වරදක් කෙරුවම එවලෙම දඬුවම් දුන්නා. නමුත් දැන් අනුග්‍රහය කාලය නිසා අපට දෙවියන් වහන්සේ සමාව දෙමින් යනවා. හැබැයි ඒකේ කටුක අත්දැකීම වෙන්නේ විනිශ්චය දවසේදී. මොකද මේ හැම දෙයක්ම එකතු වෙලා අපි එදාට මොකද වෙන්න යන්නේ? අපට ගොඩාක් පෞතියයි අපේ ඉදිරියේදී. හැබැයි ඔබ වරදක් කෙරුවම ඒකට යම් දඬුවමක් විඳින්න ලැබෙනවා නම් ඒක සතුටින් බාර ගන්න. මොකද ඔබේ වරදට දඬුවම දීලා ඔබව නිවැරදි කරන නිසා දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ
අපටත් එදා වගේම අදත් අපට අපේ වරද පෙන්වලා දෙන්න නිසා උන්වහන්සේගේ මිනිස්යන්ට මේක තේරුන්නේ නැහැ. කවදද ඔබ වහන්සේ මට ආදරය කෙරුවේ? කවදද ඔබ වහන්සේ මට කතා කෙරුවේ? නේද? එවැනි චෝදනාවල් ආවේ. ඉතින් දෙවියන් වහන්සේ කියනවා මේ මිනිස්සුયો පීඩාවලට වහල් කමෙන් ආපස්සු ඇවිල්ලා අවුරුදු 100ක්. ඉතින් ඔවුන් විදේශික ආණ්ඩුකාරයන් නොකොඩවා සෙනගට ආණ්ඩු කෙරුවා. ඔවුන් ඒ වලින් පීඩා වින්දා. ආර්ථිකව ඔවුන් දුෂ්කරතාවයන් තුලින් ගියා. හැබැයි මේ හැම දෙයකටම හේතුව තමයි මිනිස්යාගේ පාපය. ඉතින් ඒ වලට දඬුවමක් හැටියට ඕන ඒ වලට ගමන් කරන්න සිද්ධ වුණා. හැබැයි ඕන් හිතුවේ දෙවියන් වහන්සේ උන්ට ආදරේ නැහැ කියලා. අදත් අපේ ජීවිතේ සමහරක් වෙලාවට සිතන මේ කාරණය නිවැරදි කරගන්න තියෙනවා. මට දෙවියන් වහන්සේ දඬුවමක් දුන්නා නම් යම් කිසි දෙයකින් යනවනම් හැම දෙයක්ම දඬුවමක් නෙමෙයි. සමහරක් දේවල් අපිට ඉගෙන ගන්න දෙවියන් වහන්සේ අපිව පරිණත කරන්න දේවල් වලින් ගෙන යනවා. ඒක ආදරෙන් බාර ගන්න. උන්වහන්සේ ඊටමත් දයාබර දෙවියන් වහන්සේ, කරුණාබරිත දෙවියන් වහන්සේ, ඊටමත් අපට ආදරය කරන තැනන් වහන්සේ. ඒවා ප්‍රතික්ෂේප කරන්න එපා. ඒවා ආදරෙන් පිළි අරගෙන ඒකට මුහුණ දෙන්න ඕන ශක්තිය දෙවියන් වහන්සේකින් ලබා ගන්න. දෙවැනි කාරණය තමයි 6 වෙනි පදේ කියනවා පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරවය කරති. එබැවින් මාගේ නාමය සුළු කරන පූජකේනි මම පියෙක් නම් මාගේ ගෞරවය කොහිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති බය කොහිදයි සේනාවල ස්වාමින් වහන්සේ නුඹලාගෙන් අසනසේක. එහෙත් අපි ඔබ වහන්සේගේ නාමය කුමක්කින් සුළු කරමුදැයි නුඹලා අසන්නෙහුය. මාගේ පූජාසනයේ පිට අපවිත්‍ර ආහාර ඔප්පු කිරීමෙන්ය. එහෙත් අපි කුමකින් ඔබ අපවිත්‍ර කරමුදැයි නුඹලා අසන්නෙහුය. ස්වාමින් වහන්සේගේ මේසේ සුළුයයි නුඹලා විසින් කීමෙන්ය. නුඹලා පූජාවක් කොට අන්ධ වූ සතෙකු ඔප්පු කරන එකත් නපුරක් නොවේද? කොර එකෙක්ද ලෙඩ එකෙක්ද නුඹලා ඔප්පු කරන එකත් නපුරක් නොවේද? දැන් මෙතන දෙවියන් වහන්සේ දෙන ඊළඟ චෝදනාව උන්වහන්සේට අගෞරවය කිරීම. අද අපේ ජීවිතේ අපි හිතනවා කොයි මොහොතද අපි දෙවියන් වහන්සේට අගෞරවය කරන්න කියලා. කොයි මොහොතද දෙවියන් වහන්සේව අපි අපහාසයටපත් කරන්න කියලා. හැබැයි අපි සමහරක් වෙලාවට අපේ ජීවිතේ අපි දෙවියන් වහන්සේව අගෞරවයටපත් කරන අපේ ක්‍රියාවන් තුලින් ඔබ දේව දරුවෙක් හැටියට ඔබ සමාජයේ හැසිරෙන විදියට ඔබට ඕන මට ඕන හැම දෙයක්ම මේ සමාජය තුල කරන්න බෑ. අපි ආස කරන හැම දෙයක්ම අපට ලබා ගන්නත් බෑ. අපිට හැම දෙයක්ම කරන්නත් බෑ. අපි ඒක හොඳට මතක තියාගන්න ඕන. අද දේව දරුවන්ට අමතක වෙලා තියෙන කරුණ තමයි ඔන්න ඕක. දකින හැම දෙයක්ම ජීවිතේට ලබා ගන්න උත්සාහ කරනවා. දකින හැම දෙයක්ම Taman සතු කරගන්න උත්සාහ කරනවා. කවුද මොනාද කරන්නේ? ඒක මට සුදුසුද නැද්ද කියලාවත් අපි හොයා බලන්නේ. ඒක මගේ දෙවියන් වහන්සේට අගෞරවයක්ද කියලාවත් අපි සිතන්නේ. අපි අපේ ක්‍රියාව කරනවා. මොකද ඒ අපිව තෘප්තිමත් කරගන්න. හැබැයි අපි හැම වෙලේම බලන්න ඕන දේව දරුවෙක් හැටියට මම කරන ක්‍රියාව තුලින් මගේ දෙවියන් වහන්සේව අපහාසයටපත් වෙනවද? මගේ දෙවියන් වහන්සේව අගෞරවයටපත් වෙනවද? මගේ වචන තුලින් මම කියන කතාවන් තුලින් ඔබ නිකන් ගිහිල්ලා යමෙකුට කිව්වනම් කිසි වැඩක් නැහැ. මගේ ජීවිතේ දැන් ඉවරයි. මේක කාලකන්ණි ජීවිතයක්. මේක කිසි වටිනාකමක් නැහැ. ඔබ එවැනි ප්‍රකාශනයක් කෙරුවා ඔබ දෙවියන් වහන්සේව අඳුනන කෙනෙක්, උන්වහන්සේගේ දරුවෙක් හැටියට ඔබ දෙවියන් වහන්සේව ගෞරවයටපත් කරනවද? ගෞරවයටපත් කරනවද? අපි කවදාකවත් ගෞරවයටපත් කරන්නේ. ඒ අහන කෙනා එයා මොනවද හිතන්නේ? මෙයා දෙවියන් වහන්සේව නමස්කාර කරන කෙනෙක්. හැබැයි මෙයාට ප්‍රශ්නයක් ආපුවා මෙයාට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් නැහැ. එයා අපිටත් වඩා වැටිලා. එයාගේ වචන බලන්න කිසිම ලස්සනක් නැහැ. එයාගේ හැසිරීම බලන්න කිසිම ඒකේ දකින්න බෑ අපිට මෙයා දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. ඉතින් අපි මේ වගේ දේවල් වලින් අපි උන්වහන්සේව ලැජ්ජාවටපත් කරන. ඒ වගේම මෙතන කියනවා මෙතන සතුන්ගේ පූජාව ගැන අපි දන්නවා පරණ ගිවිසුම් තුල දෙවියන් වහන්සේ ඉදිරියේදී මිනිස්සු පූජාවන් ගෙනාවා. ඔවුන්ගේ පාප වලට සමාව රැගෙන ආවා ඒ පූජාවන් තුලින්. හැබැයි අද අපි කිසිම පූජාවක් අපිට කරන්න අවශ්‍ය නැහැ අපේ පාපයට සමාව ගන්න. ඒ පූජාව ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් කුරුසේදී
කරනු ලැබුවා. ඒ ලේවල බලය කරන කොටගෙන අද ඔබත් මමත් ක්‍රිස්තුස් වහන්සේ තුල කියනවා නම් ජේසුනි අපේ පාපයන්ට සමාව දෙන්න කියලා. අපට තව පූජාවල් අවශ්‍ය නැහැ. උන්වහන්සේට පුළුවන් අපට සමාව දෙන්න. මොකද උන්වහන්සේ තමයි අපේ එකම පූජාව, අපි වෙනුවෙන් මැදිහත්කාරකම් කරපු තැනන් වහන්සේ. ඉතින් ඒක නිසා දැන් ඒ කාලේදී මිනිස්සුયો ගෙනාපු දෙවියන් වහන්සේට ගෙනාවු පූජාව තුල ඔවුන් ගෙනාවේ කොරසත්තු, එහෙම නැත්නම් කිසි කමකට නැති දේවල්, වටිනාකමක් නැති දේවල්. ඒ වගේ දේවල් තමයි දෙවියන් වහන්සේට ගෙනල්ලා දෙවියන් වහන්සේව ගෞරවයටපත් කෙරුවා. අද අපිට පූජාවට සත්තු ගෙනියන්න ඕනේ නැහැ. පූජාවල් ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. හැබැයි අපේ හදවත කොයි ආකාරයේද? මම පල්ලියට යන්නේ, මම දේව ගෘහයට යන්නේ, මම දෙවියන් වහන්සේට සේවය කරන්නේ මට වෙලාව තිබුණොත් විතරයි. මට වෙන වැඩක් තියෙනවා නම් ඒ මොහොතේදී මම කාටද ගෞරවය කරන්නේ? මගේ වැඩේට. මම දෙවියන් වහන්සේටද දෙන්නේ පළවෙනි තැන. එන්නේ ඒ වගේ දේවල් වලින් අද අපි දෙවියන් වහන්සේට ගෞරවය කරන. එතකොට අපිට පළවෙනි තැන වෙන්නේ කවුද? අපේ දේවල්. අපි දෙවියන් වහන්සේගේ දේ කරන්නේ මට කරන්න පුළුවන් කමක් තිබුණොත්, මට වෙලාවක් තිබුණොත්, මට ඒක පුළුවන් නම්. හැබැයි ප්‍රිය සහෝදරයා සහෝදරිය, අපේ ජීවිතේ අපි දෙවියන් වහන්සේට ගෞරවය කරනවා. ස්වාමීනි මට මගේ වෙලාව නැහැ. මට මේ වෙලාව වෙන දෙයකට ගන්න බෑ. නමුත් මම ඔබ වහන්සේ වෙනුවෙන් මම මේ වෙලාව තියනවා. අපිට ඒ වගේ අපි ආකල්පයක් තියෙනවා නම් අපි දෙවියන් වහන්සේට ගෞරවය කරනවා. ගෞරවය කියන්නේ ඒක අපේ ජීවිතේ තියෙන බය. ඒක අපි ගෞරවයෙන් යුතුව දෙවියන් වහන්සේට ආදරය නිසා කරන දෙයක්. ගෞරවය තියෙන තැන ආදරය තියෙනවා. ඒ ආදරය තියෙනකොට තමයි ඒ ගෞරවය දෙන්න පුළුවන්. නැත්තම් අපි මොකද කරන්නේ? අපි වදෙන් පොරෙන් අකමැත්තෙන් බය නිසා අපි කරනවා. හැබැයි අපි දෙවියන් වහන්සේට දෙන දේ උතුම්ම දේ, වටිනාම දේ දෙවියන් වහන්සේට දෙන්න තියෙන. ඔබ යාඥා කරනකොට ඔබට වෙලාව තියෙනවා නම් විතරක් යාඥා කරන්න එපා. එහෙම නොකර ඉන්න. හැබැයි ඔබ යාඥාවට වෙලාවක් අරගෙන දෙවියන් වහන්සේට කැපවීමක් කරලා කරන්න. දෙවියන් වහන්සේට ගෞරවය කරනකොට උන්වහන්සේ ඔබටත් ගෞරවය කරන්න යනවා. අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් කාලය වැය කරනකොට, අපේ දේවල් වැය කරනකොට උන්වහන්සේ අප වෙනුවෙන් වැය වෙනවාමයි. උන්වහන්සේ ඒ දේවල් නොකිරුවත් අප වෙනුවෙන් වැය වෙලා තියෙන. අප වෙනුවෙන් පූජාවක් වෙලා තියෙන. ආයිත් උන්වහන්සේට තවත් අපි වෙනුවෙන් වෙන්න දෙයක් නැහැ. උන්වහන්සේගේ ජීවිතය අපට දීලා තියෙනවා. උන්වහන්සේ අපට ආදරය කරනවා. එහෙනම් අපට සතියක් දීලා තියෙනවා. සතියෙන් එක දවසකට ඔබට කැපවීමක් කරන්න බැරි නම් දෙවියන් වහන්සේගේ තුල රැඳිලා උන්වහන්සේව සභාවක් හැටියට නමස්කාර කරන්න බැරි නම් ඔබ දෙවියන් වහන්සේට දෙන ගෞරවය මොකක්ද? දෙවියන් වහන්සේට දෙන තැන මොකක්ද ඔබේ ජීවිතයේ තිබෙන? මේ චෝදනාව නගන්නේ මේ මිනිස්යන්ටයි, දෙවියන් වහන්සේගේ මිනිස්යන්ට. එහෙනම් අදත් අපිත් උන්වහන්සේගේ මිනිස්යෝ, ඊශ්‍රායල් ජාතිය උන්වහන්සේට නමස්කාර කරන්න ජාතියක් තෝරගත්තා. නමුත් ඒකෙන් අර්ථවත් වෙන්නේ තාමත් ඒ ඊශ්‍රායල් මිනිස්සු විතරක් දෙවියන් වහන්සේව නමස්කාර කරනවා කියලා. අද උන්වහන්සේ පිළිගන්න හැම කෙනෙක්ම උන්වහන්සේගේ ජනතාව. එහෙනම් ඔබත් මමත් ඒකට අයිති වෙනවා. තුන්වෙනි කාරණේදී අපි දකින දේ තමයි ස්වාමින් වහන්සේ අවිශ්වාසවන්තකම ගැන කතා කරනවා. තුන්වෙනි කාරණේදී උන්වහන්සේ මෙසේ සඳහන් කරනවා. දෙවනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. අපි සියල්ලන්ට ඇත්තේ එක පියා නොවේද? අප මැව්වේ එක දෙවියන් වහන්සේ නොවේද? අපගේ පියවරුන්ගේ ගිවිසුම කෙලෙහෙන හැටියට අපි එකිනෙකාට විරුද්ධව මක්නිසා ද්‍රෝහීකම් කරමුද? යුදාවරු දොහොයි ලෙස ක්‍රියා කළෝය. ඊශ්‍රායල් වරුද යෙරුසලමේ පිළිකුල් කෙරී තිබේ. මක්නිසාද ස්වාමින් වහන්සේ ප්‍රේම කරා උන්වහන්සේගේ ශුද්ධකම යුදා කෙලහා අන්‍ය දෙවිවරුන්ගේ දූවරු සරණ පාවා ගත්තෝය. මෙසේ කරන මනුෂ්‍යයාගේ රැකවලා සහ උත්තර දෙන අයත් සේනාවල ස්වාමින් වහන්සේට පූජාවක් ඔප්පු කරන්නා වූ ස්වාමින් වහන්සේ යාකොබ්ගේ කූඩාරම් වලින් සිඳ දමනසේක. දැන් උන්වහන්සේ කතා කරනවා මේ මිශ්‍ර වීම ගැන. මෙතන කියනවා දෙවියන් වහන්සේගේ දරුව ගිලා මිශ්‍ර වුණා. මේ අන්‍ය භක්තිකයන් සමග විවාහ වීමෙන් ඔවුන්ගේ නමස්කාරයන් මිශ්‍ර වෙන්න පටන් ගත්තා. ඒ තුලින් ඒගොල්ලන් දෙවියන් වහන්සේවට අවිශ්වාසවන්ත වුණා. අදත් අපි අන්‍ය භක්තික දේ සමග මිශ්‍ර වෙන්න උත්සාහ කරනවා.
අපට දෙයක් වුණාම අපි අනිත් දේවල් කෙරෙහි අපේ සිත යොමු කරනවා. ඒ තුලින් අපි දෙවියන් වහන්සේ ඉදිරියේදී අවිශ්වාසවන්ත වෙනවා. හැබැයි අපට විශ්වාසය කියන දේ දෙවියන් වහන්සේ මෙච්චර අපට ආදරය කරන දෙවියන් වහන්සේ අපට කොච්චර ආදරය කරනවද? උන්වහන්සේ තුල උන්වහන්සේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ උන්වහන්සේ කවදාකවත් අවිශ්වාසවන්ත නැති බව අපි සිහි කරලා අපි දෙවියන් වහන්සේ තුල විශ්වාසවන්ත වෙන්නවද? මේක මිශ්‍ර වීම සමගින් ඔවුන්ගේ নমස්කාරය පවා මිශ්‍ර වෙන්න පටන් ගත්තා. දෙවැනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ඉඳලා 16 වෙනි පදේ දක්වා ඔබ ඒ කතාව කියවුවා නම් ඔබට හැඟෙනවා කොයි ආකාරයෙන්ද අපි දේවල් කරන්නේ කියලා. හැබැයි දෙවියන් වහන්සේගේ දරුවන් ඒ ආකාරයෙන් කටයුතු කරන්න බෑ. ඔබව යක්ෂයා මුලා කරන කාරණා ඔබේ ජීවිතයට ඇති කරයි. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට වරදට නම් ඒක අතහරින්න. ඒක පස්සේ ගිහිල්ලා ඇලෙන්න එපා, ගැලෙන්න එපා. පොඩ්ඩක් අත ගාලා බලන්නම්, පොඩ්ඩක් ලං වෙලා බලන්නම්, පොඩි සිතවිල්ලක් ඇති කරගන්නම්. මම මේක කතා කිරීම තුලින් මට සහනයක් ලැබෙනවා. ඒක වරද නම් සහනය ලැබුණත් නවත්තන්නේ දේවල්. ඒවා හරි නෑ. දේව වචනේ තුල දෙවියන් වහන්සේ විවාහය ඊටාම සුද්ධ කොට තබා තිබෙන දෙයක්. අපි ගිහිල්ලා වැරදි දේවල් කරලා තවත් අයට වේදනාවක් කරදරයක් කරන්න උත්සාහ කරන්න එපා. ඒකෙන් අපේ ජීවිතේ විනාශ වෙන්න යනවා. උන්වහන්සේ මේ චෝදනාව තුල මේ ඊශ්‍රායල් මිනිසයන්ට එහෙම නැත්නම් දෙවියන් වහන්සේ තෝරගත්ත ජාතියට අද අපිට උන්වහන්සේ කියන කරුණු මේවා අපි හොඳින් තේරුම් ගන්න ඕන. ඉතින් අපේ ජීවිතේ මේවා පොඩි කාරණා කියලා හිතන්න එපා. සිතවිල්ලක් ආවත් ඒ සිතවිල්ලෙන් ජය ගන්න දෙවියන් වහන්සේ ඔබව විශාල තැනකට ගෙනියයි. ඔබ සිතවිල්ලෙන් ජය ගත්තේ නැත්නම් යක්ෂයා ඔබව විශාල ආගාධයකට ගෙනියයි. ඉතින් ඒව ගැන අපි වගකීමෙන් කටයුතු කරන්න ඕන. ඊට පස්සේ අපි දකින්න දේ තමයි හතරවෙනි කාරණේ, හතරවෙනි චෝදනාව. දෙවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ ඉඳලා තුන්වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ වෙනකන් ඒ කොටස අපිට දැක ගන්න පුළුවන්. මෙතන කියනවා 17 වෙනි පදේ කියනවා නුඹලාගේ වචන වලින් නුඹලා ස්වාමින් වහන්සේ වෙහෙසෙව්විය. එහෙත් අපි කුමකින් උන්වහන්සේ වෙහෙසෙමුදැයි නුඹලා අසන්නේහුය. නපුරු කරන සියල්ලෝම ස්වාමින් වහන්සේ ඉදිරියේදී යහපත්ය. උන්වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්නය. නැතහොත් යුක්තියේ දෙවියන් වහන්සේ කොතනදැයි නුඹලා විසින් කීමෙන්ය. මේක අපිද කරන දෙයක් නේද? මෙතන කියනවා වෙහෙස උපදවන වචන. දෙවියන් වහන්සේට වෙහෙස උපදවන වචන. ඉතාමත් කනගාටුදායකද. දෙවියන් වහන්සේ කෙරේ බලාපොරොත්තුවක් නැතුව කතා කිරීම. මෙතන කියනවා දෙවියන් වහන්සේ අර උන්වහන්සේව අදහන් නැති මිනිසයන්ටත් ආශිර්වාද කරලා තියෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. මේගොල්ලෝ මේ මිනිස්සු අහනවා අපි මොකකින්ද දෙවියන් වහන්සේව වෙහෙස කෙරුවේ? එතකොට දෙවියන් වහන්සේ කියනවා මෙහෙම කතන්දරයක්. නපුරු කරන සියල්ලෝම ස්වාමින් වහන්සේ ඉදිරියේ යහපත්ය. ඕන් කියනවා නපුරු කරන මිනිසයන්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. බලන්න ඒගොල්ලෝ අපි දෙවියන් වහන්සේව පිළි අරගෙන විශ්වාස කරනවා. අපි අමාරුවෙන් ජීවත් වෙනවා. අපිට මොනාද කරන්නේ ස්වාමිනී? මේ වගේ වචන උන්වහන්සේ කියනවා මාව වෙහෙසටපත් කරනවා. දෙවියන් වහන්සේ ඒක ගැන උන්වහන්සේ වේදනාව විඳිනවා. අපේ වචන අහලා. මොකද උන්වහන්සේ මේ ලෝකයේ නෙමෙයි අපට සදාකාලික ජීවනය දීලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වර්ග රාජ්‍යය තුල. ඉතින් අපි මේවා ගැන හිතලා මේ ලෝකේ දාලා යන දේවල් ගැන හිතලා අපි තැවෙනවා. මෙතන කියනවා අපි සමහරක් අයගේ යහපත ගැන හිතලා අපි කනස්සල්ලටපත් වෙන අපි දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධකම නැති කර ගන්නවා. ඉතින් ස්වාමින් වහන්සේ කියන ඒක මට වෙහෙසක්. මගේ දරුවෝ මට විරුද්ධව කොඳුරනකොට මගේ දරුවෝ අනිත් ඒගොල්ලන්ගේ මාව අදහන් නැති අයගේ දේවල් දැකලා ඒගොල්ලන් ඒව ගැන උහුල්ලනකොට ඒව ගැන හිතලා මම ඒගොල්ලන්ට ආශිර්වාද කරනවා කියලා හිතනකොට මට මේක වෙහෙසක්. දෙවියන් වහන්සේ ඉදිරියේදී අපි කියන වචන අපි දාන දෝෂාරෝපණ අපි සැලකිලිමත් වෙන්න තිබෙනවා. ඉතින් උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ මට වෙහෙස උපදවන වචන තමයි මගේ චෝදනාව ඔබ ඉදිරියේදී. ඔබ දන්නේ ඒක මොකද්ද කියන්නේ කියලා. ඔබ අහනවා අපි කොහොමද ස්වාමීන් වහන්සේව වෙහෙසටපත් කරන්නේ? හැබැයි මේ වගේ දේවල් නිසා වෙහෙසටපත් වෙනවා. ඉතින් අපි කතා කරන දේවල් වලදී අපි කියන දේවල් වලදී අපි සිතන්න ඕන මගේ වචන තුලින් මගේ ස්වාමින් වහන්සේට අගෞරවයක්ද වෙහෙසක්ද ඒක මට සුදුසු දෙයක්ද මම මේක කිව යුතු දෙයක්ද නෑ ස්වාමිනී
හොඳයි ඔක්කොමලට දේවල් දෙවියන් වහන්සේ කරන්න. මට ඒක දකින්න එක සතුටක්. ස්වාමිනී මට ඔබ වහන්සේ උපකාර කරන්න මේ ගමන අමාරුවෙන් වුණත් මට සදාකාලික ජීවනය කරා යන්න. ඒක තමයි අපේ බලාපොරොත්තුව තියෙන්න ඕන. පස්වෙනි කරුණ චෝදනාව. අකීකරුකමේ චෝදනාව. දෙවියන් වහන්සේට කීකරු වෙන්න. දෙවියන් වහන්සේ උන්වහන්සේ ආශිර්වාද කරනවා. 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ ඉඳලා 12 වෙනි පදේ දක්වා ඒක ගැන කතා කරනවා. එතන කියනවා නුඹලාගේ පියවරුන්ගේ දවස්වලදී පටන්ම නුඹලා මාගේ නියෝග පව නොපවත්වා එයින් අහක්ව ගියහුය. මා වෙතට හැරී වරෙල්ලා මමත් නුඹලා වෙතට හැරී එන්නේ මේ සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. එහෙත් අපි කෙසේ හැරී එමු දැයි නුඹලා අසන්නේහුය. මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් කොල්ල කනවා ඇද්ද? නුඹලා නම් මාගෙන් කොල්ල කන්නේහුය. එහෙත් අපි කෙසේ උන්වහන්සේගෙන් කොල්ල කමු දැයි නුඹලා අසන්නේහුය. ඔතු වලින් සහ එසවින් පූජා වලිනුත්ය. සාපේ නුඹලා පිටට පැමිණ තිබේ. මක්නිසාද නුඹලා? එනම් මේ මුළු ජාතිය මාගෙන් කොල්ල කන්නේහුය. මාගේ ගෘහේ භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩාවලට ඔතු සියල්ල ගෙනවුත් මා විසින් නුඹලාට අහසේ කවුළු හැර ඉඩම් මදි වෙන තරම් නුඹලාට ආශිර්වාදයක් වගුරවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසි කර බලාපල්ලායි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. අපි ස්වාමින් වහන්සේගෙන් කොහොමද අපි කොල්ල කන්නේ? මේ මිනිස්සුත් ඇහුවා. ස්වාමිනී අපි කොහොමද කොල්ල කන්නේ? උන්වහන්සේ කියනවා මට දීමෙන් මිනිස්සු මාගේ ගබඩාවට ගෙන ඔතු නොදීමෙන් කොල්ල කනවා. මොකක් ගැනද මෙතන කතා කරන්නේ? උන්වහන්සේට දීම ගැන. උන්වහන්සේට දීම ගැන. අපි උපේන දේන් අපි උන්වහන්සේට දෙන්න තියෙනවා. ඒක උන්වහන්සේගේ වචනේ කියනවා. නැත්තම් මොකද්ද කියන්නේ? අපි උන්වහන්සේගෙන් කොල්ල කනවා කියලා. අපේ කොටස අපි දෙවියන් වහන්සේට දුන්නේ නැත්තම් උන්වහන්සේගෙන් අපි කොල්ල කනවා. මම කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ තියෙන උන්වහන්සේගේ ගබඩාවට. ඔබ පෝෂණය වෙන්නේ අධ්‍යාත්මිකව පෝෂණය වෙන්නේ කොතනද? එතනට ඔබේ දසෙන් කොටස. එහෙම නැත්තම් ඔබේ පඳුර එතනට යන්න තියෙනවා. ඔබ පූජා ඔබ ආධ්‍යාත්මික වර්ධනය. ඔබට හිතන්න පුළුවන් මෙහෙම. හරි මම දුප්පත් කෙනෙකුට දෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ විදියට අපි ආධ්‍යාත්මිකව අපි පෝෂණය වෙනවද? එතනට අපේ දෙවියන් වහන්සේට දෙන දසෙන් කොටස අපි ඒක දමන්න තියෙනවා. අපි මෙහෙමත් හිතන්න පුළුවන්. මම දුප්පත් කෙනෙක්. මට ලැබෙන දේෙන් මම දසෙන් කොටස දැම්මොති මම කොහොමද ජීවත් වෙන්නේ? හැබැයි මේක දුප්පත් පොහොසත් හැමෝටම පොදු දෙයක්. ඉතින් උන්වහන්සේ කියනවා මාගෙන් කොල්ල කන්න එපා. අපි උන්වහන්සේට නොදී සිටීමෙන් උන්වහන්සේගේ දේ නොදී සිටීමෙන් උන්වහන්සේගෙන් අපි කොල්ල කනවා. ඒක කරන්න ඒක චෝදනාවක් දෙවියන් වහන්සේ මේ මිනිස්යන්ට දුන්නා. එදා ජනතාවට දුන්නා උන්වහන්සේගේ දේව ජනතාවට. මේක කරන්න එපා. දෙවියන් වහන්සේ දුප්පත් දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේට අපි දෙවියන් වහන්සේට දාන දේ උන්වහන්සේ නෙමෙයි භුක්ති විඳින්නේ. අපේ සභාවේ ව්‍යාප්තිය අපේ සභාවේ සේවය සඳහා ඒව යොමු කරන්නේ. හැබැයි දෙවියන් වහන්සේ ඒක පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙන වචනේ තුල උන්වහන්සේගේ දේ අපි උන්වහන්සේට දෙන්න තියෙනවා. අපි ස්වාමින් උන්වහන්සේට දිය යුත්තේ අපේ තියෙන ගෞරවය නිසා, අපි උන්වහන්සේට ආදරය කරන නිසා, අපි උන්වහන්සේව නමස්කාර කරන නිසා, මේ දේ නිසා තමයි අපි මේ ගෞරවය උන්වහන්සේට දෙන්නේ. ඒක ගෞරවයෙන් දෙන්න. මේක දසෙන් කොටස් විතරක් නෙමෙයි. ඔබේ යාඥාව තුලින්, ඔබේ කාලය තුලින්, ඔබේ හැම දේ තුලින්ම දෙවියන් වහන්සේට දිය යුතු දේ දෙන්න. එතකොට ඔබ කොල්ල කණ්ඩ යන්නේ නැහැ. නැත්තම් අපි දවස උන්වහන්සේගෙන් කොල්ල කනවා, උන්වහන්සේට දීමෙන් කොල්ල කනවා. ඒ වගේම මේ වැන්දබුවන්ට එහෙම නැත්තම් දිලිඳුන්ට උපකාර කිරීම දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒක අපි කළ යුතු දෙයක්. නැති කෙනෙක් ඉන්නවනම් ඔබට තියෙන දේෙන් යමක් කරන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. කවදාකවත් ඔබව හිඟා කන්න අරින්නේ නැහැ දෙවියන් වහන්සේ. කවදාකවත් ඔබට යම් දෙයක් නැති කරලා අරින්නේ නැහැ. දෙවියන් වහන්සේ කරයි. ඒ බලාපොරොත්තුව නෙමෙයි. ස්වාමීනි ඔබ වහන්සේ මට කියලා තියෙනවා. ඔබගේ වචනේ මම මේ දේ කරන්න ඕන. ඔබ වහන්සේ මට කියලා තියෙන නිසා මම ඒකට කීකරු වෙනවා, ගෞරවය කරනවා. ස්වාමින් වහන්සේ අපි එසේ කරන විට උන්වහන්සේ අපව ගෙන යයි. උන්වහන්සේගේ වචනය පිළිපදින කීකරු දරුවන් හැටියට. 6 වෙනි කාරණය දේව අපහාසයේ චෝදනාව. මෙතන 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ දක්වා මේ කතන්දරේ මේ චෝදනාව ගැන ප්‍රකාශ වෙනවා.
නුඹලාගේ වචන මට විරුද්ධව තදව තිබේයයි ස්වාමින් වහන්සේ කියනසේක. එහෙත් අපි ඔබ වහන්සේට විරුද්ධව කුමක් කියමුද? නුඹලා අසන්නේය. නුඹලා කතා කොට දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵලය. අපි උන්වහන්සේගේ නියමය පවත්වා සේනාවල ස්වාමින් වහන්සේ ඉදිරියේදී ශෝක ලෙස හැසිරෙනවායින් ඇති වාසිය කුමක්ද? ඔන්න දෙවියන් වහන්සේට නගන 6 වෙනි චෝදනාව. දෙවියන් වහන්සේ මිනිස්යාට නගන දේ තමයි මොනවාද කරන්නේ? මට විරුද්ධව තද වචන තියෙනවා. මෙතන කියනවා අපි දෙවියන් වහන්සේට සේවය කරලා වැඩක් නැහැ. ප්‍රිය සහෝදරය සහෝදරිය, මගේ ජීවිතේ මම අවුරුදු 36ක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ ජීවිතේ විමුක්තිදායකයන් හැටියට පිළි අරගෙන. ඒ කාල පරිච්ඡේදය තුල අවුරුදු 28ක් 27ක එහෙම නැත්නම් 30ක කාලයක් තුල මම ඔබ උන්වහන්සේට සේවය කරනවා. මේ සේවය කරන කාලය තුලදීම උන්වහන්සේ කවදාක්වත් මාව අත්හැරලා නැහැ උන්වහන්සේ. උන්වහන්සේ මාව තනි කරලා නැහැ. ප්‍රශ්න තුලින් ගියා, කරදර තුලින් යනවා, වේදනාවල් ඇති වෙනවා, ජීවිතේ අගහිගකම් තියෙනවා. මේ මොන දේ තිබුණත් උන්වහන්සේ අතහරින්නේ නැහැ. ඔබ ළඟින් ඉන්නවා, මා ළඟින් හිටියා. ප්‍රිය සහෝදරය සහෝදරි, මම ඔබට කියන්න මේ ලෝකේ වටිනාම දේ දෙවියන් වහන්සේට සේවය කරන එක. ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් කුමක්ද කරන්නේ? ඒක දෙවියන් වහන්සේට වටිනවා. දාවිද රජතුමා කිව්වා ස්වාමිනී මම රජ කෙනෙක්, නමුත් මට ඔබ වහන්සේගේ මන්දිරයේ දොරටු පාලකෙක් වෙන්න තියෙනවා නම් ඒ වගේ ඒක මට ආශිර්වාදයක්. රජ කෙනෙක්ට කියන්න පුළුවන් වුණාද දොරටු පාලකෙක් වෙන්න? අද අපිට කියන්න බෑ. ස්වාමිනී මගේ මන්දිරයේ ඔබ වහන්සේගේ දෙවියන් වහන්සේගේ ගෘහේ එහෙම නැත්නම් උන්වහන්සේගේ ගෘහේ පමණක් නෙමෙයි සේවය තියෙන්නේ. පිටත ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ කියන්නේ ඔබ වහන්සේගේ වැඩේ කරන්න. මං කැමති ඔබ වහන්සේ වෙනුවෙන් වැය වෙන්න. මං කැමති ඔබ වහන්සේ වෙනුවෙන් කැප වෙන්න. ස්වාමීන් වහන්සේට මගේ දේවල් මම බාර කරනවා. ස්වාමීන් වහන්සේට සේවය කිරීම මට ආශිර්වාදයක්. මට යහපතක්. හැබැයි දෙවියන් වහන්සේගේ ආත්මය අපිත් එක්ක තියෙනකොට දෙවියන් වහන්සේගේ යක්ෂයා බයයි. ඉතින් ප්‍රේමණීය සහෝදරය සහෝදරිය, ඔබ දෙවියන් වහන්සේගේ සේවය ගැන ඉතාමත් වටිනා ලෙස සිතන්න. තරුණ තරුණියන්ට මම කැමතියි කියන්න ඔබ යාඥා කරන්න දෙවියන් වහන්සේට. ඒක මට ගෞරවයක් ස්වාමීනි. ඔබ වහන්සේට සේවය කිරීම, මේ මැවුම්කාරයන්ට සේවය කිරීම අපට තියෙන ගෞරවයක් නේද? ඒක අපට තියෙන ආශිර්වාදයක්. ඒක නැති කරගන්න උත්සාහ කරන්න එපා. ඔබට තියෙන දේ පුංචි දෙයට ඔබ විශ්වාසවන්ත වෙන්න. දෙවියන් වහන්සේ ඔබ විශාල දෙයක් කෙරෙහි යොමු කරනවාමයි. දෙවියන් වහන්සේගේ දෙයට ගෞරවය කරන්න. දෙවියන් වහන්සේ ඔබ ඉදිරියට ගෙන අවසාන ලෙස උන්වහන්සේ කියනවා මේ දෙවියන් වහන්සේගේ ඊම ගැන බලාපොරොත්තු සූදානම් වීම ගැන වර්තමානයේ ගැන කතා කරනවා. 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ ඉඳලා 6 වෙනි පදයේ දක්වා මා විසින් සියලු ඊශ්‍රායල් වරුන් උදෙසා රොහොබිහිදී මාගේ මේ කරුවාව මෝසට අනකල ව්‍යවස්ථාව වන නියෝගසා විනිශ්චයන් සිහි කරපල්ලා. උන්වහන්සේ මතක් කළ දෙන හැම දෙයක්ම සිහි කරන්න කියලා. මෝසෙස් සමග දෙවියන් වහන්සේ කරපු ක්‍රියාවන් ගැන ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඉදිරියේ සිටින විට හැමදාම හැම උදෑසනකම දෙවියන් වහන්සේ කරපු නැති දේවල් ගැන හිතලා අඬමින් තැවෙමින් සිටින්න එපා. ස්වාමින් වහන්සේ කරපු දේවල් ගැන මතක් කරලා නිතර දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. මලාකිතුමන්ගේ දිවැසිවැකි මිනිසයන්ට දෙවියන් වහන්සේ විසින් චෝදනාවන් කෙරුවා. හැබැයි ඒ චෝදනා තුල දෙවියන් වහන්සේ අපට ආදරය කරනවා. ඒ ආදරය නිසා උන්වහන්සේ සේ කෙරුවේ. එහෙමනම් අපි උන්වහන්සේව අදහන දරුවන් හැටියට, උන්වහන්සේගේ දරුවන් හැටියට අද අපේ ජීවිතෙන් අපි මොන දේවල් වලින් උන්වහන්සේට දෙන්න තියෙනවද? කැප කරන්න තියෙනවද? අද අපි විමසලා බලමු මේ කරුණු 7 තුල දෙවියන් වහන්සේ ඉදිරියේදී මගේ ජීවිතේ මම කොතනින්ද උන්වහන්සේට නොදුන්නේ? උන්වහන්සේගෙන් කුල්ල කෑවේ? මම කොයි අවස්ථාවද උන්වහන්සේට අකීකරුනේ? උන්වහන්සේට ආදරේ නැහැ කිව්වේ? උන්වහන්සේගේ සේවය ගැන අපහාසාත්මකව කතා කරුවේ? මට ස්වාමිනී සමාව දෙන්න. අපි යාඥා කරමු දෙවියන් වහන්සේට. අපි සුළු මොහොතක් උන්වහන්සේව ඔසවමින්, උන්වහන්සේ තුල අපේ ජීවිත විමසා බලමින්, උන්වහන්සේගේ කරුණාව මෙනෙහි කරමින්, උන්වහන්සේ වැනි ප්‍රේමණීය දෙවි කෙනෙක්ව නමස්කාර කරන්න අපට ලැබීම ගැන අපි සිහි කරමින් අපි ස්වාමින් වහන්සේව නමස්කාර කරමු. අද දවසේදී ඔබට යම් ආකාරයකින් යම් විදියකින් කතා කෙරුවා නම් ඒකට ප්‍රතිචාරය ඔබ දක්වන්න. ඒක පස්සට කල් දාන්න එපා.
ඒක ගැන මම තව චිටක් හිතනවා කියලා හිතන්න එපා. අද යම් දෙයකින් ඔබ ඇතුළාන්තයට උන්වහන්සේ තදින් කතා කරපු දෙයක් තිබෙනවා නම් ඔබ ඒ වෙනුවෙන් පියවර ගන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. ඔබට දෙවියන් වහන්සේගේ කරුණාව දෙන්න යනවා. ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. ඔබට පුළුවන් මේ අවස්ථාවේදී අවස්ථාව කරගන්න. ස්වාමිනී, මගේ අතින් මේ අඩුපාඩු වුණා. මගේ අතින් මේ කැපවීමෙන් මං අයින් වුණා. ස්වාමිනී, මට ඔබ වහන්සේ කැඳවීමක් දීලා තියෙනවා. නමුත් මං ඒකට තාමත් අහුම්කම් දෙන්නේ නැහැ ස්වාමිනී. මං ඒක හරියට ඒකට ප්‍රතිචාරය දක්වලා නැහැ. ස්වාමිනී, මට සමාව දෙන්න. මං කැමතියි බාර වෙන්න ඔබ වහන්සේ ඉදිරියේදී. මං කැමතියි ඔබ වහන්සේ ඉදිරියේදී පූජාවක් වෙන්න. ඔබගේ නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ නාමයට මහිමය වේවා පියාණනි. ඔබ ජීවමාන උතුම් වූ දෙවියන් වහන්සේ, ස්වාමිනී, අපි නැගිට සිටිනා වූ මේ ඔබ වහන්සේගේ දරුවන් ගැන යාඥා කරනවා. අද දවසේදී ඔවුන්ගේ හදවත් වලට ඔබ වහන්සේ යම් ආකාරයකින් කතා කෙරුවද? ස්වාමිනී, ඔවුන් ගන්න කැපවීමේදී ඔවුන්ට ඒක තුල ස්ථීරව යන්න. ස්වාමිනී, ඔබ වහන්සේගේ කරුණාව මුළුමනින්ම ලබන්න. ඔවුන්ට උපකාර කරන්න කියලා යාඥා කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය දෙන්න, බලය දෙන්න, ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දෙන්න දෙවි පියාණනි. ඔබ වහන්සේගේ අනුග්‍රහය ඔවුන්ගේ ජීවිතයේ හැමදාම තබලා ස්වාමිනී නිවැරදි මාර්ගයක යන්න. ස්වාමිනී නිවැරදිව ඔබ වහන්සේව අනුගමනය කරන්න. ස්වාමිනී නිවැරදිව ඔබ වහන්සේ තුල ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න උන්ට උපකාර කරන්න කියලා යාඥා කරනවා. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ඉල්ලා සිටිනවා. ආමේන්. ආමේන්. ස්පර්ශ කරන් මගේ පියාණනි, ඔබව නමදින්නට. ස්පර්ශ කරන් මගේ පියාණනි, මුණ දකින්නට. ස්පර්ශ කරන් මගේ දැන් අපගේ පියු දෙවියන් වහන්සේගේ කරුණාවද පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහභාගිකමද ශුද්ධාත්මයන් වහන්සේගේ බලය සහ මඟ පෙන්වීමද දැනුත් මතු සෑමදාම සියලු දෙනා සමග වේවා. යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන්.